ජේසු පිහිටයි ආදර දුවේ පුතේ අදත් අපි ඔබ සමග එකතු වෙනවා අපෝස උසස් පෙළ ක්‍රිස්තියානි ධර්මයේ විෂයට අදාළ කරුණු කාරණා ප්‍රශ්න සාකච්ඡා කරන්නට මේ සඳහා අද මාත් සමග සම්බන්ධ වෙනවා කොළඹ කලාපයේ ගුරු උපදේශිකා මරිනි ධම්මිකා පෙරේරා ගුරු මහත්මිය. අපි දෙදෙනාම අද ඔබ සමග කතා කරන්නේ 9 10 කියන නිපුණතාවන් වලට සම්බන්ධ ප්‍රශ්න හා පිළිතුරුයි. 9 වෙනි නිපුණතාවය ගැන කතා කරනවා නම් දුවේ පුතේ ඔබ දන්නවා මේ 9 වෙනි නිපුණතාවයේදී අපි සාකච්ඡා කරන්නේ අපේ කිතුණු අනන්‍යතාවය ගැන. ඒ කිතුණු අනන්‍යතාවය තුළ සුබ වදනට සාක්ෂිකරුවන් වෙන්නේ කොහොමද කියන එකයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට මේ හා සම්බන්ධව කතා කරනකොට යුග 5ක් ඔස්සේ තමයි මේ කරුණු කාරණා ගොඩනැගිලා තියෙන්නේ. ඔබ දන්නවා පෘතුගීසීන්ගේ පැමිණීමට පෙර යුගය, පෘතුගීසි යුගය, ලන්දේසි යුගය, බ්‍රිතාන්‍ය යුගය හා නිදහසෙන් පසු යුගය ලෙස අපි මේ කරුණු කාරණා ඔබ ඉගෙනගෙන තියෙනවා. 10 වෙනි නිපුණතාවය ගැන කතා කරනවා නම් මරිනි ටීචර් මොන වගේ තේමාවන් ඔස්සේද අපි මේ 10 වෙනි නිපුණතාවය ගැන සාකච්ඡා කරන්නේ? ඔව් සිස්ටර් 10 වෙනි නිපුණතාවය දුවේ පුතේ මානව වටිනාකම් සුරකිමින් විවිධත්වය තුළ ඒකත්වය ගොඩනැගීමට අපි කොයි ආකාරයෙන්ද කැප වෙන්න ඕන කියන එක. එතකොට විවිධත්වය තුළ ඒකත්වය මේ දැන් අද රටේ නැත්තෙම මේ මානව වටිනාකම් සුරකින්නේ නැති එක ගැන. එතකොට ඒකෙදි අපි කතා කරනවා මේ නිපුණතාවය තුල දයාබර දුවේ පුතේ මනුෂ්‍යත්වයට කොහොමද ගරු කරන්න ඕනේ. ඒ වගේම කාන්තාව පිළිබඳ කිතුණු චින්තනය කොයි ආකාරයේද? සුද්ධ බයිබලයේ කාන්තාව පිළිබඳව කොයි ආකාරයකටද විස්තර කරලා තියෙන්නේ? කාන්තාවට නිසි තැන දෙන එක මේ පිළිබඳව. ඒ වගේම මේකෙදි කතා කරනවා ලෝක සභා සමුළුව ගැන. ඔයාලා දන්නවා ඒක WCC කියලා අපි හඳුන්වනවා World Council of Churches කියලා. ඒ වගේම ලීමා ලේඛනය පිළිබඳව තවත් මේකේ කතා කරනවා වතිකානු ප්‍රකාශන පිළිබඳව. ඒතකොට 10 වෙනි නිපුණතාවය ඊටාම කෙටි නිපුණතාවයක්. ඔයාලට පාඩම් කරන්න තියෙන්නේ කරුණු පොඩ්ඩයි. මේකෙදී බොහෝ දුරට හැදෙන්නේ බහුවර්ණ ප්‍රශ්න විතරයි. ලොකු ප්‍රශ්න මෙතෙක් දුරට හැදිලා මේ හැදුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ටික තමයි අපි 10 වෙනි නිපුණතාවයේදී ඔයාලත් එක්කලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මරිනි අපි දරුවන්ට මතක් කරන්න ඕන දැන් අපි ඇවිල්ලා තියෙනවා අපේ විෂය නිර්දේශයේ අවසාන පාඩම් වලට. එතකොට දරුවෝ අපි මුලදිම මතක් කරලා තියෙනවා ඕගොල්ලන්ට බහුවර්ණ ප්‍රශ්න වලට 12 ශ්‍රේණි ප්‍රශ්න 25කුත් 13 විෂය නිර්දේශයෙන් ප්‍රශ්න 25කුත් හැදෙනවා කියලා. ඉතින් එතකොට මේ පාඩම් වලිනුත් බහුවර්ණ ප්‍රශ්න වලට ප්‍රශ්න හැදෙන නිසා මේවා පරිශීලනය කළ යුතුමයි. හොඳයි එහෙනම් අපි යමු අපි තෝරගෙන තියෙන පළවෙනි බහුවර්ණ ප්‍රශ්නයට. මරිනි ටීචර් මෙතනදී අපි අහන්නේ ලක්දෙරණේ පැවැත් වූ ප්‍රථම දිව්‍ය පූජාව සිදු කරන ලද්දේ කවුද කියලා. ඔව් සිස්ටර් මෙතනදී ලක්දෙරණේ ඉස්සෙල්ලාම දැන් පෘතුගීසීන් තමයි පළවෙනියටම ලංකාවට පැමිණෙන්නේ. එතකොට ඒගොල්ලන්ගෙන් කවුද මේ ඉස්සෙල්ලාම පූජාව දිව්‍ය පූජාව සිද්ධ කරේ? පළවෙනි දිව්‍ය පූජාව සිද්ධ කරන්නේ කවුද කියන එක. අපි ඉස්සර වෙලා බලමු දුවේ පුතේ ඔයාලට මේ පිළිතුරු තියෙනවා 5ක්. මේ පිළිතුරු 5න් නිවැරදිම පිළිතුර තමයි අපි තෝරගත යුත්තේ. අපි මේ පියතුමන්ලා ගැන බලමු. පළවෙනියටම තියෙනවා ගරු ජෝන් ද විලා කොන්දේ පියතුමා. ඔයාලට ලංකාසභා ඉතිහාසය ගැන ඉගෙන ගද්දි මතක ඇති මේ පියතුමා ප්‍රැන්සිස්කාන නිකායේ නායකත්වයගෙන එන ධර්මදූත පියතුමෙක්. එතකොට සිස්ටර් දෙවනි කාරණාව ලොරෙන්සෝ ද අල්මේදා. මේ පිළිතුර ඔයගලන්ට අයින් කරන්න පුළුවන්. මෙයා පියතුමෙක් නෙමෙයි. හොඳටම මතක ඇති ලොරෙන්සෝ ද අල්මේදා කියන්නේ මේ එන පෘතුගාලයේ පෙරදිග ආණ්ඩුකාර කෙනාගේ පුත්‍රයා. ඔව් ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයා තමයි ලොරෙන්සෝ ද අල්මේදා කියලා හඳුන්වන්නේ. ඒතකොට එයා පියතුමෙක් නෙමෙයි. ඒතකොට ඒ උත්තරේ ඔයාලට අයින් කරන්න පුළුවන්. ඊළඟට ගරු විසෙන්ති පියතුමා. මෙන්න මේක තමයි දරුවනේ නිවැරදි පිළිතුර. විසෙන්ති පියතුමා තමයි
ප්‍රථම දිව්‍ය පූජාව සිද්ධ කරන්නේ. අනිත් පියතුමන්ලා දෙන්න ගරු ගොන්සාලෝ පියතුමා හා ගරු අන්තෝනියෝ පද්‍රාම් පියතුමන්ලා මේ ප්‍රැන්සිස්කානු නිකායේ එන පියවරු 5 දෙනාගේ යටතේ එන පළවෙනි කණ්ඩායමේ පියතුමන්ලා. එතකොට දරුවනි මේකේ නිවැරදි පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර ගරු විසෙන්ති පියතුමා කියන පිළිතුර. දයාවර දුවේ පුතේ දැන් අපි දෙවෙනි ප්‍රශ්නය බලමු. කිසියම් කෙනෙකු මුළු ජීවිත කාලය තුලම නොසලකා හැරිය දෙයක් ඔහුගේ මරණ මොහොතේදී ඉටු කරගත නොහැකිය. මෙසේ ප්‍රකාශ කරලා තියෙන්නේ කවුද සිස්ටර්? මං හිතන්නේ මේක නම් අපේ දරුවන්ට ඒ තරම් අමාරු වෙන ප්‍රශ්නයක් නෙවෙයි මර්නි ටීචර්. මේකට උත්තරේ වෙන්නේ ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා නෙවෙයි. ඔරතෝරියානු නිකායක පියතුමෙක් ජොසේවාස් පියතුමා තමයි ගෙන්න ගන්නේ ලංකාවේ සිංහල සාහිත්‍යයට ඉතාමත්ම වටිනා සේවයක් කරපු පියතුමෙක් තමයි ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා. නමුත් මේකට උත්තරේ ඒක නෙවෙයි. උත්තරේ වෙන්නේ ජොසේවාස් මුනිතුමා. එතකොට මන්නේ ටීචර් පිලිප්පුස් බල්දේවුස් දේවගතිතුමා ඉන්නවා මෙතන. ඔව්. අන්තෝනියෝ ප්‍රදාම් පියතුමා ඉන්නවා. සීමන්ද කොයිම්බ්‍රා පියතුමා ඉන්නවා. ඒතර මේගොල්ලොත් අර ආපු පළවෙනි ධර්මදූත කණ්ඩායමේ සමාජිකයෝ නේද? ඔව්. ගරු අන්තෝනියෝ පදාම් පියතුමයි ගරු සීමන්ත කොයිම්බ්‍රෝ පියතුමයි ඒ දෙන්නත් අර මුලින් ආපු ධර්මදූත කණ්ඩායම් වල සමාජිකත්වය දරපු අය. එතකොට දැන් මේ කියමන ගැන කතා කරනවා නම් මර්නි ටීචර් මේක හරිම වැදගත් කියමනක් නේද? අපි මුළු ජීවිත කාලෙම කරන්නේ නැති දෙයක් අන්තිමට මරණ මොහොතේදී කරන්නට හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතනදී මේ කියන දේ ගැන අවධානය යොමු කරන්නටත් උවමනයි. තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට අපි ඔබට ඉදිරිපත් කරන්නේ දුවේ පුතේ බ්‍රිතාන්‍ය යුගයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරේ කවුද කියලා. ඔව් දයාවරු දුවේ පුතේ බ්‍රිතාන්‍ය යුගයේ ගත්තාම අධ්‍යාපනය කියන්නේ ආගමික නිදහස හම්බෙනවා බ්‍රිතාන්‍ය යුගයේදී. ඔයාලට මතක ඇති. පෘතුගීසීන්ගෙන් ලන්දේසීන්ගෙන් පස්සේ ආගමික නිදහස හම්බෙනවා. ඕනෑම ආගමක් ඇදහිීමේ නිදහස මේ බ්‍රිතාන්‍යයන්ගේ කාලේදී ලැබෙනවා. ඒකෙදී අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන්නේ මෙතනදී අපි උත්තර බැලුවොතින් ඔරතෝරියානු නිකායක පියවරුන් අපිට අයින් කරන්න පුළුවන්. මොකද හේතුව තමයි ඔරතෝරියානු නිකායක පියවරු එන්නේ ලන්දේසි සමය තුලදී. එතකොට ඒගොල්ලොත් විශාල මෙහෙවරක් කරනවා. නමුත් මේ අහන්නේ අපෙන් ප්‍රශ්නේ බ්‍රිතාන්‍ය යුගයේදී ලංකාවේ අධ්‍යාපනයට වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉෂ්ට කළේ කවුද කියලා. එතකොට මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර ගරු ක්‍රිස්ටෝපර් බොන්ජින් පියතුමා. දයාබර දරුවෙනි ඔයාලා මේ ක්‍රිස්ටෝපර් බොන්ජින් පියතුමා ගැන කරුණු කාරණා ටිකක් දැනගන්නවා නම් හොඳයි. මෙතුමා තමයි ආධාර ලබන පාසල් ක්‍රමය. එහෙම නේද සිස්ටර්? ඒකට කියනවා අපි උපකෘත පාඨශාලා ක්‍රමය කියලා. එතකොට මේ ආධාර ලබන පාසල් ක්‍රමය ආරම්භ කරන්නේත් මේ ක්‍රිස්ටෝපර් බොන්ජින් පියතුමා. ඒ වගේම මෙතුමා දේශීය පූජක පුහුණුව සඳහා දෙව්සත්තල්ල ආරම්භ කරනවා. යාපනයේ මාටින් දෙව්සත්තල, එතකොට බොරැල්ලේ දෙව්සත්තල. එතකොට මේ විදියට දෙව්සත්තල් ආරම්භ කරනවා. එතකොට මෙතුමා බ්‍රිතාන්‍ය යුගය තුල අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉෂ්ට කරපු පියතුමෙක් හැටියට තමයි අපි සලකන්නේ. එතකොට නිවැරදි පිළිතුර මේකෙදි ගරු ක්‍රිස්ටෝපර් බොන්ජින් පියතුමා කියන එක. දයාවර දුවේ පුතේ අපි බහුවර්ණ 4 වෙනි ප්‍රශ්නය බලමු. ලෝක සභා සමුළුවේ සමාජිකත්වය නොදරන්නේ කවුද කියලා අහනවා. මෙතන සභාවන් 5ක් ගැන සඳහන් වෙනවා. සිස්ටර් කවුද සිස්ටර් මේ ලෝක සභා සමුළුවේ සමාජිකත්වය නොදරන සභාව? ඊට ඉස්සෙල්ලා අපි බලමුද මර්නි ටීචර් මොකටද මේ ලෝක සභා සමුළුව කියලා කියන්නේ කියලා. එතකොට දුවලා පුතාලා මේ වෙනකොට දන්නවා ලෝක සභා සමුළුව එහෙම නැත්නම් WCC කියලා අපි කියනවා World Council of Churches. මේ ලෝක සභා සමුළුව මේකේ මොකද්ද කියලා කියනවා නම් ශුද්ධ ලියවිල්ලට අනුව ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ වගේම ගැලුම්කාරයයි කියලා කියන එක විශ්වාස කරන මිත්‍රශීලී ව්‍යාපාරයක්. එහෙම නේද මර්නි ටීචර්? එතකොට මේ සභාවේ මේ ලෝක සභා සමුළුවේ අරමුණ තමයි ක්‍රිස්තියානි එකමුතුකම.
එතකොට ක්‍රිස්තියානි එකමුතුකම එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ තුල එකමුතු වීම මේ ලෝක සභා සමුළුවේ අරමුණ වෙනවා. දයාබර දුවේ පුතේ මේ සභාව මේ WCC කියන ලෝක සභා සමුළුවට කියනවා අන්තර්නිකායික සහයෝගීතා සංවිධානය කියලා හඳුන්වනවා. එතකොට ඔයාලා දන්නවා මේකට රටවල් 110ක් පමණ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම කෝටි 50කට අධික සමාජික සංඛ්‍යාවක් මේ සමුළුවට දායකත්වය දෙනවා. ඒ වගේම සභා ගණන 348ක් වෙනවා. ඒ 348ක් සභා එකතු වෙලා හිටියත් සමාජිකත්වය නුදරන්නේ කවුද සිස්ටර්? රෝමානු කතෝලික සභාව. ඔව් රෝමානු කතෝලික සභාව මේ සමාජිකත්වය දරන්නේ නැහැ. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ රෝමානු කතෝලික සභාව. අපි දැන් බලමු මාන්නේ ටීචර් අපි තෝරගෙන තියෙන 5 වෙනි බහුවරණ ප්‍රශ්නේ මොකක්ද කියලා. කතෝලික සභාව සභා සමගිය උදෙසා දැමූ ප්‍රථම හා ප්‍රබල අඩිතාලම වනුයේ. දයාබර දුවේ පුතේ දැන් මේකෙදි ABCD කියන ප්‍රශ්නයක් යන්නේ. එතකොට ඔයාලා මේ කාරණා 4 මුලින් හොඳින් අවබෝධය ලබා ගන්න ඕනේ. ලබාගෙන තමයි මේ පිළිතුර නිවැරදි පිළිතුර මොකක්ද කියන එක සොයා ගන්න ඕනේ. ඒ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ ලියාපදිංචි වෙලා තියෙන එක. B ලීමා ලේඛනය ඉදිරිපත් කිරීමයි. C ලෝක සභා සමුළුවේදී සාකච්ඡා කිරීමයි. D දෙවන වතිකානු මන්ත්‍රණ සභාවයි. E රෝමානු කතෝලික අන්තර්ජාතික කොමිසම පැවැත්වීමයි. එතකොට මේකේ නිවැරදි පිළිතුර වරණ ටික තියෙන්නේ පල්ලෙහෙන් පළවෙනි එක A හා B නිවැරදි, දෙවෙනි එක B හා C නිවැරදි, තුන්වෙනි එක C පමණක් නිවැරදි කියන එක, හතරවෙනි එක D පමණයි, පස්වෙනි එක E පමණයි. එතකොට දයාබර දුවේ පුතේ ඔයාලා දැනගන්න ඕනේ මේකේ නිවැරදිම පිළිතුර මොකක්ද කියලා. මේකෙදි නිවැරදිම පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. ඒ කියන්නේ D කියන උත්තරේ. එතකොට ඒකේ කාරණාව තමයි දෙවන වතිකානු මන්ත්‍රණ සභාවයි. මෙතනදී දෙවනි වතිකානු මන්ත්‍රණ සභාවේදී දයාබර දුවේ පුතේ ප්‍රකාශන දෙකක් නිකුත් කරනවා. ඒකෙදි පෙරදිග කතෝලික සභාව පිළිබඳ නියෝගය කියලා ප්‍රකාශනයකුත්, ඒ වගේම කිතුණු සභා ඒකත්වයේ නගාලීමේ නියෝග කියලා ලේඛනයකුත් සභා සමගිය වෙනුවෙන් මේ ලේඛන දෙක නිකුත් කරන්නේ. දයාබර දුවේ පුතේ මේ ප්‍රශ්නේදී මේ දෙවනි කාරණාව ලීමා ලේඛනය. එතකොට අපි බලමු මේ 10 වෙනි නිපුණතාවයේදී තමයි ඔයාලා මේ ලීමා ලේඛනය ගැන අධ්‍යයනය කරන්නේ. දයාබර දුවේ පුතේ අපි දැන් බලමු ලීමා ලේඛනය කියන්නේ මොකක්ද කියන එක. සිස්ටර් ලීමා ලේඛනය කියන එක අපි හඳුන්වන තවත් නමක් බෙම් කියනවා නේද ටීචර්? ඔව් බෙම් කියලත් මේ ලීමා ලේඛනය හඳුන්වනවා. ඇයි සිස්ටර් මේ බෙම් කියලා හඳුන්වන්නේ මේ ලීමා ලේඛනය? බැප්ටිසම්, යූකරිස්ට් and මිනිස්ට්‍රි. ඔව් බැප්ටිසම්, යූකරිස්ට් and මිනිස්ට්‍රි කියන මේ වචන තුනේ මුල් අකුරු තුන අරගෙන තමයි මේ බෙම් කියලා හඳුන්වන්නේ. එතකොට ලීමා ලේඛනයට කියන තවත් නමක් තමයි බෙම් කියලා තියෙන්නේ. එතකොට දරුවනි මේ ලීමා ලේඛනය පීරු රාජ්‍යයේ ලීමා නුවරදී තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ඒ නිසා තමයි ලීමා නුවරදී සිද්ධ වුණ නිසා තමයි මේකට ටීචර් මේක මේ ප්‍රකාශයටපත් වෙන්නේ. ඔව් සිස්ටර්. ප්‍රකාශයටපත් වෙන්නේ. එතකොට මේ ප්‍රකාශයටපත් වීම ලීමා නුවරදී සිද්ධ වෙච්ච නිසා තමයි දයාබර දුවේ පුතේ මේ ලේඛනයට ලීමා ලේඛනය කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ ලේඛනය සිංහලෙන් හඳුන්වනවා බෞතිස්මය, දිව්‍ය යාගය හා දේවගති ධූරය කියලා. වනිටිෂ් අපි දැන් යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට. දැන් අපි දොළ පුතාලට කියලා දීලා තියෙනවා මේ පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක් තියෙනවා. ඒකේ 2ක් තෝරගන්න ඕන කියලා. ඒකට අද අපි තෝරගත්ත ප්‍රශ්නයක් විදිහට දොළ පුතාලට ඉදිරිපත් කරන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ඒ කොටස් ප්‍රශ්නයේ කොටසක් විදිහට ඉදිරිපත් කරන්නේ පෘතුගීසීන් මෙරටට පැමිණීමට හේතු 2ක් ලියන්න. ලකුණු 2ක් හම්බ වෙන ප්‍රශ්නයක්. එතකොට අපි හැම කෙනෙක්ම දන්නවා. අතරම දුවල පුතාලා මේක හොඳටම දන්න කාරණයක්. පෘතුගීසීන් ඇයි ලංකාවට ආවේ? විශේෂයෙන්ම
මුස්ලිම් වරුන් සතුව තිබ්බ වෙළඳ අධිකාරිය සියතට ගන්න. ඒ වගේම ටීචර් අපි දන්නවා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තමයි පෘතුගීසින් ලංකාවට ආවේ කියලා. එතකොට මේ පද්රුවාදෝ සැලැස්ම යටතේ පැවරුණු වගකීම් දෙකක් තමයි ඊළඟ ප්‍රශ්නයෙන් අහන්නේ. එතෙන්ටත් ලකුණු 4ක් හම්බෙන ප්‍රශ්නයක්. ටීචර් මොකක්ද මේ පද්රුවාදෝ සැලැස්ම කියලා කියන්නේ? ඔව් සිස්ටර්, දයාවර දුවේ පුතේ ඔයාලා දන්නවා පද්රුවාදෝ සැලැස්ම කියලා හඳුන්වන්නේ යටත් මේ දැන් මේකට කියන තවත් නමක් තමයි යටත් විජිතවල කිතුසසුනේ ආරක්ෂක භාරය කියලත් මේක හඳුන්වනවා. ඉතින් දයාවර දුවේ පුතේ පෘතුගාලයයි ස්පාඤ්ඤයයි කියන කතෝලික රටවල් දෙක පෙරදිග අපරදිග ප්‍රදේශවල ගවේෂණය කරමින් වෙළඳාම් කටයුතු කරනවයි කියන එක මේ ආරංචි වෙනවා. ඒ වෙළඳාම් කටයුතු කරන ASCII මේගොල්ලෝ යටත් කරගන්නවලු රටවල්. ඒ බව දැක්ක අතිඋතුම් 6 වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම පියතුමා මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන්නට බාර දෙනවා යුරෝපයෙන් බටහිර රටවල් ස්පාඤ්ඤයටත් නැගෙනහිර රටවල් පෘතුගාලයටත්. එතකොට මේ දේ තමයි හැඳින්නුවේ පද්රුවාදෝ සැලැස්ම කියලා. එතකොට දයාවර දුවේ පුතේ මේ පද්රුවාදෝ සැලැස්ම තුල තිබිච්ච කරුණු කාරණා දෙකක් තමයි අහන්නේ ඔයාලගෙන්. පැවරුණු වගකීම්. එතකොට යටත් විචිතවලට ධර්ම දූතවරුන් යැවීම මේ යටතේ සිද්ධ වෙච්ච මේ සැලැස්ම යටතේ සිදු වුණ කාරණාවක්. ඒ වගේම ඔවුන්ව ආරක්ෂා කිරීම. ධර්ම දූතවරුන් යවලා විතරක් මදි. ධර්ම දූතවරුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේකේ කාරණා කීපයක් තියෙනවා. ඔයාලට කාරණා දෙකයි අපි පිළිතුරට බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට දයාවර දුවේ පුතේ ඊතුරු කාරණා ටිකත් අපි බලමු. මිල මුදලින් ආධාර කරනවා මේ අයට. ඒ වගේම දෙව්මැදුරු තාපසාරාම ඉදි කරන්නටත් ඒවා නඩත්තු කරන්නටත් උදව් උපකාර කරනවා. ඒ වගේම ධර්මදූත සේවය, අධ්‍යාපනය හා දයා සේවාවන් වලට මිල මුදලින් ආධාර කෙරුවා. මේ පද්රෝ ආදෝ සැලැස්ම යටතේ දයාවර දුවේ පුතේ මෙන්න මේ කරුණු කාරණා ටික සිද්ධ වුණා. ඉතින් ওই කරුණු වලින් ඔබලා කරුණු දෙකක් ඉදිරිපත් කරුවොත් ලකුණු 4ක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ තුන්වෙනි කොටස විදිහට අපි දුවල පුතාලට ඉදිරිපත් කරන්නේ 1521 දී ඇති වූ විජයබා කොල්ලෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදුණු කොටස් 3 හා එහි පාලකයන් නම් කරන්න කියලා. මරිනි ටීචර් බොහොමත්ම කෙටියෙන් අපි දරුවන්ට කියමුද මොකද්ද මේ විජයබා කොල්ලේ කියලා කියන්නේ කියලා? ඔව් සිස්ටර්, දයාවර දුවේ පුතේ ඔයාලා දන්නවා විජයබා කොල්ලය 1521 දී තමයි මේක සිද්ධ වෙන්නේ. ඒතකොට විජයබාහු රජුරවන්ට ඉන්නවා දරුවෝ 3 දෙනෙක්. ඒ වගේම මේ දරුවෝ 3 දෙනාට ආරංචි වෙනවා මේ විජයබාහු රජුරවෝ හදා වඩාගත්ත පුතාට මේ රජකමයි ඒ දීපලයි දෙන්නට යනවයි කියලා. ඉතින් මේ දරුවෝ 3 දෙනාට ආරංචි වෙච්චාම මේ දරුවෝ 3 දෙනා මොකද කරන්නේ? තම පියාව මරලා මේ කෝට්ටේ රාජධානියයි මේ දීපලයි ඒ 3 දෙනා අතරේ බෙදා ගන්නවා. මෙන්න මේකට තමයි දුවේ පුතේ විජයබා කොල්ලය කියලා හැඳින්නුවේ. එතකොට මේ දරුවෝ 3 දැන් මේකෙදි පිළිතුර වෙන්නේ විජයබා කොල්ලයේදී කොටස් 3කට මේ රාජධානිය කෝට්ටේ රාජධානිය බෙදුනේ කොහොමද කියලා විජයබා කොල්ලෙන් පස්සේ. එතකොට පළවෙනියටම කෝට්ටේ රජකම් කරන්නේ 7 වෙනි බුවනක බාහුව, ඒ කියන්නේ පවුලේ වැඩිමලා. දෙවණියට රයිගම කියලා බෙදෙනවා. රයිගම් බණ්ඩාර. එතකොට බාලයා සීතාවක. බාලයා මායා දුන්නේ. එතකොට මේ ආකාරයට තමයි සිස්ටර් මේ කෝට්ටේ රාජධානිය 3 දෙනා අතර බෙදුනේ. බොහොමත්ම පැහැදිලිව මරිවන් ටීචර් විජයබා කොල්ලේ කියන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි කරලා දුන්නා. 4 වෙනි ප්‍රශ්නය. දයාවර දුවේ පුතේ දැන් මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ එන ප්‍රශ්නික 4 වෙනි කොටස මේක ජීවිතයට සම්බන්ධ කරලා ලියන්නට ඕන ප්‍රශ්නයක්. අපි බලමු ඒ ප්‍රශ්නය. ආගමික සහජීවනය ඇති කරලීම සඳහා ඔබට කළ හැකි ක්‍රියාවන් 4ක්. එතකොට කොහොමද මේ ආගමික සහජීවනය ඇති කරන්නේ කියලා සිස්ටර් අපිට පැහැදිලි කරුවොත් දැන් අපිට ආගමික දැන් පාසලක් ගත්තොත් මරින ටීචර් පාසලේ ඉන්නවා විවිධ ආගම් වලට අයිති දරුවෝ. එතකොට අපි මෙතන කතා කරන්නේ ආගමික සහජීවනය කියලා. එතකොට පාසල් මට්ටමින් අපි උත්සව සංවිධානය කරනකොට
විවිධ ආගමික උත්සව හෝ වේවා වෙන යම් උත්සවයක් හෝ වේවා අපිට පුළුවන් එකතු වෙලා එක දේ කරන්න. එහෙම නේද? ඔව් දැන් සිස්ටර් මෙහෙමනේ දැන් වෙසක් උත්සවය ගත්තොතින් වෙසක් උත්සවයේදී සිල් සමාදන් වෙනවා බෞද්ධ අය. එතකොට කතෝලික දරුවෝ කරන්නේ ඒගොල්ලන්ට දානය පූජා කරන එක තමයි කතෝලික දරුවෝ කරන්නේ. එතකොට මේ ආගමික සහජීවනය මේ තුලින් ඇති වෙනවද? ඔක්කොමල්ලා එකට එක්කව වෙලා ඒ දේවල් සිද්ධ කරුවොත්. ඒ වගේම වෙසක් උත්සවය එහෙම නැත්නම් මුස්ලිම් අයගේ උත්සවවලදී සැරසිලි. මේ වෙසක් උත්සවයේදී පල්ලි පන්සල් වල විතරක් නෙමෙයි පල්ලි වලත් වෙසක් කූඩු එල්ලලා සහජීවනයේ කටයුතු කරන්නට පුළුවන්. ඇත්තටම අපි දකිනවා මරිනි ටීචර් දරුවෝ බොහොම ආසාවෙන් මේ දේ කරනවා. ඔව් ආසාවෙන් ඒ දේවල් වලට සහභාගී වෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වර්ධනය වෙනවා මේ තුලින්. ඒ වගේම සෑම දිනම ශ්‍රී ලාංකිකයන් ලෙස සලකා කටයුතු කිරීම. දැන් දේවස්ථානයක් වේවා, පන්සලක් වේවා, කෝවිලක් වේවා සුද්ධ පවිත්‍ර කරනවා නම් ශ්‍රමදාන කටයුතු කරනවා නම් ආගම් ભેදයෙන් තොරව මේ සියලුම ආගම්, ಜಾති ආගම් ભેද නොසලකා සෑම දිනම එකට එකතු වෙලා වැඩ කටයුතු කරනවා නම් දයාවර දුවේ පුතේ මේ ආගමික සහජීවනය අපිට ඇති කරන්න පුළුවන්. ඒ වගේම උත්සව සංවිධානය ගැන කතා කරා. උත්සවවලදී අපි තරඟ සංවිධානය කරනවා. අවුරුදු උත්සව තියෙනවා. ජාතික උත්සව. ඒ ජාතික උත්සවවලදී සිස්ටර් අපිට පුළුවන් හැම ආගමේම දරුවෝ එක්කව වෙලා මේ උත්සව තරඟ සංවිධානය කරන්න. ඒ වගේම තරඟ වලට ඉදිරිපත් වෙන්න. මේ සෑම දෙයක්ම අපිට පුළුවන් දයාවර දුවේ පුතේ ඒ ආකාරයට උත්තර ඔයාලගේ ලිව්වොතින් ගොඩනගා ගත්තොතින් දැන් මෙතන ලකුණු 8ක ප්‍රශ්නයක් නේද සිස්ටර්? ඔව් ලකුණු 8. ලකුණු 8යි. ඒ වගේම කාරණා 4ක් ලියවෙන්න ඕනේ. ඒ කාරණා 4 ඔයාලගේ වචනයෙන් ඔයාලා ටිකක් විස්තර කරලා ලිව්වොතින් ඔයාලට ලකුණු 8ක්ම මේකට ලබා ගන්න පුළුවන්. එතකොට මේ මුළු ප්‍රශ්නෙටම ලකුණු 20ක් ඔයාලට ලබා ගන්න පුළුවන් නිවැරදිව පිළිතුරු ලියා ගන්න පුළුවන් වුණොත්. මොකද අපි මං හිතන්නේ මුලදිම මතක් කරා මේ කොටසින් තමා මරිනි ටීචර් ළමයින්ට වැඩිපුරම ලකුණු එකතු කරගන්න පුළුවන් කොටස. ඇත්තටම ඔව් සිස්ටර්. එහෙනම් අපි ඒ රචනාමය ප්‍රශ්නවලට යොමු වෙමු. දැන් ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසට. ප්‍රශ්නේ අහනවා අපෙන් ලන්දේසි පාලන සමයේදී ලැබුණු හිතකර ලක්ෂණ 5ක් ලියන්න කියලා. එතකොට ලන්දේසි සමයේදී අපි දන්නවා අධ්‍යාපනයේට විශාල මෙහෙවරක් වෙනවා. ඒකම වෙළඳ කටයුතු ගැන කතා කරොත් එහෙම වෙළඳ කටයුතු වලට විශේෂයෙන්ම භෝග වගාව සම්බන්ධව මේ ලන්දේසි යුගයේ පැහැදිලි දියුණුවක් අපි දකිනවා. තව රෝම ලන්දේසි නීතිය ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ අධිකරණයට ගෙනහිල්ලා නඩුව අහන එක, ඒ වගේම සාධාරණ තීරණ දෙන එක අපි දන්නවා. එතකොට මරිනි ටීචර් මේ ලන්දේසි සමයේ තිබිච්ච හිතකර ලක්ෂණයක් නේද අර තෝම්බු ක්‍රමය කියන එක ආරම්භ වෙන එක තිබුණා. ඔව් සිස්ටර් තෝම්බු ක්‍රමයක් තියෙනවා ලන්දේසි සමය තුල. ඒ කියන්නේ උපත්, මරණ, විවාහ කියන දේවල් ලියාපදිංචි කරන එක. ඒ වගේම මුද්‍රණ යන්ත්‍රය ගැන කතා කරොත් මරිනි ටීචර්. ඔව් සිස්ටර් දැන් මේ මුද්‍රණ යන්ත්‍රය ආරම්භ වෙන්නේ මුද්‍රණ කටයුතු ආරම්භ වෙන්නේ ලන්දේසි සමයේදී. එතකොට ලන්දේසි සමයේදී ආරම්භ වෙච්ච මේ මුද්‍රණ කටයුතු වලදී විශේෂත්වයක් තියෙනවා අපිට. මොකක්ද මේ විශේෂත්වය? සුද්ධ බයිබලයේ සිංහලයට මුද්‍රණය කරන්නට පටන් ගන්න මේ ලන්දේසි සමය තුල. එතකොට ඒකේ ලොකු දායකත්වයක් ලැබෙනවා. මේ සුද්ධ බයිබලය ජනතාව අතර ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. මොකද ලතින් භාෂාවල විවිධ භාෂාවලින් තිබුණේ සිංහලයට පරිවර්තනය වෙලා තිබුණේ නැහැ. එතකොට මුද්‍රණ කටයුතු ලන්දේසින් ආරම්භ කිරීමත් එක්කලම තමයි මේ සුද්ධ බයිබලය සිංහලයට පරිවර්තනය වෙන්නේ. ඒ වගේම සිස්ටර් තවත් වැදගත් කාරණාවක් තමයි මෙතනදී මේගොල්ලෝ මේ ප්‍රවාහනය සඳහා ජල මාර්ග භාවිතා කරන්නේ. එතකොට ජල මාර්ග යොදා ගැනීම තුලින් තමයි මේගොල්ලෝ ප්‍රවාහන කටයුතු කිරීමට පටන් ගන්නෙ. ඒ වගේම මේ වයස අවුරුදු 15 මේගොල්ලන්ගේ අධ්‍යාපනය අනිවාර්යයි. එතකොට ගිලිහෙන සංඛ්‍යාව වෙනුවෙන් මේගොල්ලෝ දඩ මුදලක් අය කරා. දෙමව්පියෝ පාසල් ලැබුවේ නැත්තම් දරුවන්ව දෙමව්පියන්ට විරුද්ධව දඩ ගැසීම පටන් ගත්තා. එතකොට දෙමව්පියෝ මේ දඩ ගහනවට බයේ දරුවන්ව පාසල් යවපු අවස්ථාවක් තිබුණා.
සමස්තයක් විදිහට ගත්තාම පරිපාලනමය අතින් බැලුවත් බොහොම සංවිධානාත්මකව ඒගොල්ලෝ කටයුතු කරා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ වගේම සිස්ටර් අපි දැන් මේකේ දෙවෙනි කොටස බැලුවොතින් දෙවෙනි කොටස ජීවිතයට සම්බන්ධ කරලා දුවේ පුතේ ලියන්නට තියෙන්නේ. එතකොට දෙවෙනි කොටසේදී ශුද්ධවර ජුසේවාස් මුනිතුමාගේ පියතුමාගෙන් අද සමාජයේ නිලතල දරන පුද්ගලයන්ට දිය හැකි ආදර්ශ පහක්. අද සමාජයේ නිලතර දරන පුද්ගලයන්ට මේ ජුසේවාස් මුනිතුමාගෙන් පියතුමාගෙන් ගන්න පුළුවන් ආදර්ශ මොනවද කියලා අහන්න. ඇත්තටම කියනවා නම් ටීචර් පළවෙනි කාරණේ විදිහට මම කියන්න කැමති ජුසේවාස් පියතුමා ලංකාවට ආවේ කිසිම රාජ අනුග්‍රහයක්වත් දේශපාලනික බලපෑමකින්වත් නෙවෙයි. උන්වහන්සේ සිය කැමැත්තෙන්ම ලංකාවට ඇවිල්ලා හැම කෙනෙකුටම සේවය කරා. එතකොට අන්න ඒ වගේ වාතාවරණයක් තුල අද අපි බලන්න ඕන මේ නිලතර දරන අයටත් මේ වගේ සේවාවක් කරන්නට පුළුවන්ද කියලා. කිසිම අනුග්‍රහයක් නැතුව කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සේවාවන් දියත් කරන්න කියලා අපිට කියන්නට පුළුවන්. අන්තිම සිස්ටර් ඒකෙදී දුෂ්කර කාල සීමාවක තමයි ජුසේවාස් පියතුමා ලංකාවට එන්නේ. ඒ වගේම ජුසේවාස් පියතුමා සිංහල හා දෙමළ කියන භාෂාවන් දෙකම ඉගෙනගෙනනේ දරුවන්ට මේ සේවය සැලසුවයි කියලා කියන්නේ ජනතාවට සේවය සැලසුවයි කියලා කියන්නේ. එතකොට මේ නිලතල දරනකොට භාෂාව කොයිම විදිහකින්වත් ප්‍රශ්නයක් වෙන්නට උවමනා නැහැ. ඒකම දැන් අපිට මෙතනදී මතක් කරන්න පුළුවන් අසරණ පුද්ගලයන්ට සරණයක් වෙන්න. මොකද ජුසේවාස් පියතුමා මේ කතෝලික ජනතාව හොයාගෙන පයින් ඇවිද්දා. කැලෑ පීරගෙන ගිහිල්ලා තමයි මේ මිනිසුන්ට සේවය කරේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අසරණ පුද්ගලයන්ට සරණයක් වෙන්න අපි උත්සාහ ගන්නට ඕන. මේ වකවානුව තුලදී විශේෂයෙන්ම දිලිඳු දරුවන්ට උගන්වන්න ඒගොල්ලන්ට සහනයක් වෙන එක. විශේෂයෙන්ම දැන් තවත් විදිහට කියනවා දැන් මේ නිලතර දරනකොට මන්දීච අපි හැමතිස්සෙම හිතන්නේ මට වෙන වාසිය මොකද්ද කියන එකයි. අනිත් අය ගැන හිතන්නේ නැහැ. අනිත් අය ගැන මේ තැකීමක් කරන්නේ නැහැ. ඒ හින්දා අර නිලතල තියෙන තරමටම ඒක තියෙනකන් ඉක්මනට මට මොනවද හම්බෙන්නේ කියලා හිතනවට වැඩිය පරාර්ථකාමීව තමන්ගේ වාසි ප්‍රයෝජන සලකන්නේ නැතුව පරිත්‍යාගශීලී වෙන්න කියලත් කියන එකත් වැදගත් ආදර්ශයක් අපිට මේ කාලේදී ගන්නට පුළුවන් ජුසේවාස් පියතුමාගෙන්. ඒ වගේම කිසිදු ભેදයක් නැතුව ජුසේවාස් පියතුමා ගැන කතා කරනකොට අපිට කියනවානේ කිසිම කෙනෙකුට වැඩියෙන් අඩුවෙන් සැලකුණ හැම කෙනෙක්ම එක හා සමානව සැලකුවා කියලා. ඉතින් අන්න ඒකත් වැදගත් වෙනවා. ආගම් ભેද, ජාති ભેද, කුල ભેද කිසි දෙයක් ජුසේවාස් පියතුමා තැකුවේ නැහැ. එතකොට අපේ අයත් ඒ වගේ කිසිම කෙනෙක්ට විශේෂත්වයක් විවිධත්වයක් දක්වන්න නැතුව සෑම දෙනාම එක හා සමානව සලකමින් වැඩ කටයුතු කරන්න පෙළඹෙන්නට ඕනේ. ඒතර මන්නේ ටීචර් අද අපි සාකච්ඡා කරා බහුවර්ණ ප්‍රශ්න සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට අදාළ හා දෙවෙනි කොටසට අදාළ තෝරගත්ත ප්‍රශ්න කීපයක් සම්බන්ධව තමයි අපි කතා කරේ. සමස්තයක් විදියට කතා කරනවා නම් මරණී ටීචර් අපේ දරුවන්ට මොනවද කියන්න පුළුවන්? කොයි විදියටද මේගොල්ලෝ මේ විභාගයට සූදානම් වෙන්න ඕන කියන එක. දයාබර දුවේ පුතේ ඔයාලා දන්නවා දැන් සිස්ටර් වේලස්සනම ඒකේ කතා කරද්දී ඔයාලට කියලා දීලා තියෙනවා ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැදෙන ආකාරයත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ හැදෙන ආකාරයත්. එතකොට අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයත් ඉතාමත් වැදගත්. ඒ සාමර්ථයක් ගන්න නම් අපි ලකුණු 30ක් ඒ කියන්නේ නිවැරදි පිළිතුරු 30කටවත් අඩු ගානේ යාවෙන්න මේ ළඟා වෙන්නට ඕනේ. ඒ වගේම දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න තුනෙන් දෙකක් තියෙනවා තෝරගන්න. ඒ වලටත් ඒ වගේම ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න වලටත් නිවැරදි පිළිතුරු ඒ අවශ්‍ය කරුණු ටික ගොනු කරගන්නට පුළුවන් වුණොත් ඕගලන්ට ඒ සාමර්ථයක් ගන්න එක එච්චර අමාරු කාර්යයක් වෙන්නේ නැහැ. ඉතින් දයාබර දුවේ පුතේ අපි ඔයාලට ඒ සාමර්ථයක් ගන්නට සියලු දෙනාටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා මන්නේ ටීචර් අපි මේ තෝරගත්ත ප්‍රශ්න හරහා ඒවට ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද? ඒකට පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ පිළිතුරු අපි දරුවන්ට හදාගන්න ආකාරය ගැන සාකච්ඡා කරා. ඉතින් ඒ නිසා අපි මේ ගත්ත ප්‍රයත්නය මේ දරුවන්ට
විභාගය සාර්ථකව කරගන්න යාමට අත්ලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි ඔබ හැම කෙනෙකුටම සුබ ප්‍රාර්ථනා කරනවා මේ විභාගයට සාර්ථකව මුහුණ දීලා විශිෂ්ට ජය අත් කරගන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම දුවත් පුතේ ඔබ මතක තියාගන්නට ඕන මේ ක්‍රිස්තියානි ධර්මයේ කියන විෂය විභාගයට පමණක්ම සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අපි ඉගෙන ගන්නේ අපේ ජීවිතයට සම්බන්ධ දේවල්. ඒ නිසා මේ හැම දෙයක්ම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන ආකාරයේ ජීවිතයක් බවට පත් කරගන්නට ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි හැම කෙනෙක්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබ හැම කෙනෙකුටම ජේසුස් පිහිටයි.